ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය පහුගිය 25 වසර පිළිබඳව ආපහු හැරිලා බලද්දී ඒක හරියම ලේසි පහසු ගමන් මඟක් උනේ නැහැ. ඒක හරියම කටුකයි. බොහෝ දෙනා ඒ වෙනුවෙන් Tamanගේ දහඩිය කඳුළු හෙළුවා. එහෙම තමයි අද මෙච්චර සරු සාර විසිරී පැතිරී ගිය අති දමන්ත වෘක්ෂයක් ලෙසින් බොහෝ දෙනාට සෙවන සදන්න තරම් මේක සරු ලෙස වැඩිලා තියෙන්නේ ඒ දාඩිය මහන්සිය කඳුළු එක්ක. ඒක අපි අවිවාදයෙන් පිළිගත යුතුයි. ඉතින් ශ්‍රී ලංකාවේ අනාගතය තීරණය කරන වත්මන් තරුණ ප්‍රජාව ඒ තුලින් අප ගොඩනගන්න යන අනාගත ශ්‍රී ලංකාව පිළිබඳව ආයතනයක් ලෙස අපිට පැහැදිලි දැක්මක් තිබිය යුතුයි. ඒ මොකද ගරු ජනාධිපතිතුමාගේ පැහැදිලි ප්‍රකාශයක් තිබුණා මේ ඉදිරි දශකය නිපුණතාවයේ දශකය ලෙස. ඉතින් මේ ප්‍රකාශයත් එක්ක රාජ්‍යාංශයේ දැවැන්තම රාජ්‍ය ආයතනයේ වෘත්තීය පුහුණුව ලබා දෙන රාජ්‍ය ආයතන ලෙස අපේ හිස මතට ලොකු වගකීමක් පැවරුණා. ඒ වගකීමත් එක්ක වත්මන් නායකත්වය කොහොමද ඒ අරමුණ කලා ආයතනයක් ලෙස රටේ තරුණ ප්‍රජාව එක රාශී කරගනිමින් න්‍යාය මෙහෙවන්නේ කියන වග අපි බොහෝ දෙනා දැනගත යුතුයි. ඒ වෙනුවෙන් VTAහි වත්මන් හා ඒ තුලින් අප ගොඩනගන ශ්‍රී ලංකාවේ අනාගතය පිළිබඳ ඉතාම පැහැදිලිව ඔබට කරුණු දක්වන්න කරුණු ගෙනෙන්න සාකච්ඡාමය ස්වරූපයෙන් අපි විශේෂාංගයක් සූදානම් කළා තියෙනවා. මේ සඳහාම ඉතාම ගෞරවයෙන් ඇරයුම් කරනවා ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ ගරු සභාපති ප්‍රධාන විධායක නිලධාරී දමිත වික්‍රමසිංහ මහතාට වේදිකාවට ඒ වගේම මේ කතා බහ සඳහා සාකච්ඡාව සඳහා මම ගෞරවයෙන් යුතුව ඇරයුම් කරනවා ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ ගරු උපදේශක මහාචාර්ය රොහාන් මුණසිංහ මහතාට ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ ගරු උපදේශක ආචාර්ය කෙනත් ද සිල්වා මහතාට වේදිකාවට. Ladies and gentlemen, aligning with the Skills Decade vision, the Vocational Training Authority of Sri Lanka is geared up to present this panel discussion on the topic Rebuilding Sri Lanka through the Vocational Training Authority. So I cordially invite Chairman, Chief Executive Officer of the Vocational Training Authority of Sri Lanka, Mr. Damitha Wickramasinghe, Professor Rohan Munasinghe, Honorary Instructor of the Vocational Training Authority of Sri Lanka, and also Dr. Kenneth De Silva, Honorary Instructor, Vocational Training Authority of Sri Lanka. Please come on stage to present the panel discussion. සුබ සන්ධ්‍යාවක් ඔබ සැමට. ඒ වගේම මුලින්ම වෘත්තීය පුහුණු අධිකාරිය පියාණන් ගරු වත්මන් අග්‍රාමාත්‍ය මෙතෙන්ට පැමිණීමට නිමිත මහින්ද රාජපක්ෂ මැතිතුමනි ඔබතුමාගෙන් හැමදාමත් අවසරයි. ඒ වගේම නාගරික සංවර්ධන වෙරළ සංරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩේවා මැතිතුමනි, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් කපිල පෙරේරා මැතිතුමනි, හිටපු සියලුම සභාපතිවරුනි, ඒ වගේම සම්භාවනීය අමුත්තනි. මගේ කතාව මම ටිකක් වෙනස් විදිය සභාපතිවරයෙක් මේ ආයතනයේට. සාම්ප්‍රදායිකත්වය අපි පොඩ්ඩක් අතික්‍රමණය කළා තමයි ඉස්සරහට යන්න බලන්නේ. සාම්ප්‍රදායිකව වෘත්තීය පුහුණු අධිකාරියට හැකි වුණා අවුරුදු 25ක් තිස්සේ දැවැන්තම පුහුණු ආයතනය වෙන්න. නමුත් අතිගරු ජනාධිපතිතුමාගේ සෞභාග්‍ය දැක්මට යන ගමනේ මං හිතන්නේ වෘත්තීය පුහුණු අධිකාරියත් මේ අවුරුදු 25 දී දැන් නවයෝන් තරුණයෙක් දැන් වෘත්තීය පුහුණු අධිකාරියත් වෙනස් විය යුතුයි. මුලින්ම අත වශයෙන්ම මේ කතාව පටන් ගන්න කලින් මේ සුන්දර රාත්‍රිය මේ අපේ අනුග්‍රාහකයන් නැත්තම් සිද්ධ වෙන්නේ නැහැ. මං හිතන්නේ වෘත්තීය පුහුණු අධිකාරිය සිළුම සේවක මහත්මීන් අත්පොලසන් ආදයක් ලබා දිය යුතුයි. මේ අනුග්‍රාහක මහත්මීන්ට නැත්තම් මේ වේදිකාව තැනෙන්නේ නැහැ. යමෙකුට හිතෙන්න පුළුවන් අනුග්‍රාහක දායකයන් හිටියත් මෙවැනි රාත්‍රියක් මෙවැනි පරිමාණයේ වැඩසටහනක් කරන්නේ ඇයි කියලා. ඒක පිළිබඳව යම් කෙනෙක් හිතනවා නම් ඒක සාධාරණයි. වෘත්තීය පුහුණු අධිකාරිය බාර ගන්න මට ලැබෙනකොට අතිගරු ජනාධිපතිතුමත් ගරු අග්‍රාමාත්‍යතුමත් ඒ වගේම ඒ උපදේශක කමිටුවේ හිටපු ආචාර්ය නාලක ගොඩේවා මැතිතුමත් ඒ උපදේශක කමිටුවෙන් අපිව තෝරලා තරුණ අපිට බාර ගන්න කියලා කිව්වම මම දැක්ක පළවෙනිම දුර්වලකම තමයි මේ ටෙක්නිකල් කොලෙජ් කියන මානසිකත්වය එළියට දැනෙන ටෙක්නිකල් කොලෙජ් කියන perception එක අපි නැති කරන්න ඕන. ඒවා නැති කරන්න නම් මේ VTA කියන බ්‍රෑන්ඩ් එක ලංකාවේ ඉහළ තත්ත්වයකට ගේන බ්‍රෑන්ඩ් එකක් බවට අපි පත් කළ යුතුයි.
ඉතින් ඒ සඳහා තමයි මෙවන් රාත්‍රියක් මේ මොකද අතිගරු ජනාධිපතිතුමාගේ දර්ශනය තමයි ලංකාවේ ශ්‍රම බලකාය 90%ක් දක්වා පුහුණු ශ්‍රමිකයන් බවට පත් කරන්න. ඉතින් පුහුණු ශ්‍රමිකයන් බවට අපිට පත් කරන්නට ලැබෙන්නේ නැහැ දරුවෝ මේවට ආකර්ෂණය වෙන්නේ නැත්තම්. දරුවෝ ආකර්ෂණය වෙන්න නම් අමාත්‍යතුමනි අපි මෙවැනි බ්‍රෑන්ඩ් බිල්ඩින් ඔබතුමා ඇත්තටම ලංකාවේ ඉන්න අලෙවිකරණය පිළිබඳ ඉන්න මම හිතන්නේ අති විශේෂඥයෙක්. ඉතින් ඔබතුමාත් පිළිගන්නවා ඇති මේ වගේ බ්‍රෑන්ඩින් එක්සර්සයිසස් කරන්නේ නැතුව අපිට මේ VT එක ඉහළ මට්ටමකට ගෙනියන්නට හැකියාවක් නැහැ. වෘත්තීය පුහුණු අධිකාරිය මම කලින් කිව්වා වගේ වසර 25ක් තිස්සේ ලංකාවේ දැවැන්තම පුහුණු ආයතනයේ බවට පත් වෙනවත් වගේම වෘත්තීය පුහුණු අධිකාරියට දැවැන්ත ජාලාවක් තියෙනවා. කොටින්ම කිව්වොත් මුළු දිවයිනේම උතුර දකුණ නැගෙනහිර බස්නාහිර ආවරණ වෙන පරිදි පුහුණු මධ්‍යස්ථාන පමණක් 217ක් තියෙනවා. ඇත්තටම ලංකාවේ ශ්‍රී ලංකා පොලිසියට තියෙන පොලිස් මධ්‍යස්ථාන 400යි අපිට මධ්‍යස්ථාන 200ක් තියෙනවා. ඒ කියන්නේ ඒකෙන් අපේ ආවරණය කොතරම්ද කියලා ඔයාලට තේරෙනවා ඇති. එතනින් ඉදිරියට යනවා නම් වෘත්තීය පුහුණු අධිකාරිය අපි බාර ගන්නකොට අපිට වාසනාවක් අවස්ථාවක් තිබුණා. පසුගිය අවුරුදු 5 තුල අතිගරු ජනාධිපතිතුමත් සමග වියත්මග සංවිධානය හරහා සම්බන්ධ වෙලා මේ රට දියුණු කරන්න රට ඉහළට ගෙනියන්න අවශ්‍ය සැලසුම් පිළිබඳව අධ්‍යයනයක් කරන්න. එතනදී ඇත්තටම තරුණ කටයුතු පිළිබඳ කමිටුවේ නායකත්වය ලැබුණේ මට. ඉතින් මම සතුටින් කියනවා අපි වෘත්තීය පුහුණු අධිකාරියට එනකොටත් ගෝලීය වශයෙන් මේ වෘත්තීය පුහුණුවේ තියෙන අපි කොතෙන්ටද යා යුත්තේ කියලා අපි අධ්‍යයනය කළා ආවේ. විශේෂයෙන්ම ශ්‍රී ලංකාව දැන් වෘත්තීය පුහුණුවේ නව මානයකට යා යුතුයි. ඒ සඳහා අපි ඩුවල් වෙට් එහෙම නැත්නම් යුරෝපයේ ඕස්ට්‍රේලියාවේ භාවිතා වෙන නැත්නම් බහුවිධ වෘත්තීය පුහුණුවට අපි යා යුතුයි ගරු ලේකම්තුමනි. ඒ සඳහා මම කියන්න සතුටුයි අපිට සාකච්ඡාවක් ආරම්භ කරන්න අවස්ථාව ලැබුණා ජර්මානු තානාපති කාර්යාලයත් එක්ක ඔවුන් පයිලට් ප්‍රොජෙක්ට් එකක් විදියට ලොජිස්ටික්ස් සඳහා අපි ඩුවල් වෙට් ස්කීම් එකක් හඳුනා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම 2019 දෙසැම්බර් මාසේ අපි වෘත්තීය පුහුණු අධිකාරිය බාරගත්තට පස්සේ අපිට හැකියාව ලැබුණා මේ රටේ ආර්ථිකයට ශක්තියක් වෙන විවිධ ක්ෂේත්‍රයන් සඳහා නව වැඩසටහන් ආරම්භ කරන්න. විශේෂයෙන්ම විරු පෞර ගැන ඔබට කියා යුතුයි. විරු පෞර කියන්නේ ලංකාවේ ලොකු අඩුවක් තියෙනවා ඉදිකිරීම් ක්ෂේත්‍රයේ කාර්මිකයන් පිළිබඳව. මොකද මැලිකමක් දක්වනවා අපේ කාර්මිකයන් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ දක්වා යන්න. ඉතින් ලංකාවේ දැවැන්තම ඉදිකිරීම් සමාගම් එක්ක එක්කව වෙලා අපි බලාපොරොත්තු වෙනවා අපි වැඩසටහනක් පටන් ගත්තා විරු පෞර කියලා ජාතිය තනන මෙහෙවර. ඉතින් සතුටින් කියන්න කැමති අතිගරු ජනාධිපතිතුමත් කැමැත්ත ප්‍රකාශ කර සිටියා අපේ අඩු ආදායම්ලාභී රැකියා ලක්ෂෙන් 10000ක් විරු පෞර වෙත යොමු කරන්න අපි වැඩසටහනක් නිර්මාණය කරා. මම හිතන්නේ ඒකට අත්පොළ සන්නාදයක් අතිගරු ජනාධිපතිතුමා වෙනුවෙන් අපි ලබා දිය යුතුයි. ඒ වගේම ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයත් එක්ක අපි ගිවිසුම් ගත වුණා මධ්‍යස්ථාන 5ක් විදේශ සේවය සඳහා වූ පුහුණු ශ්‍රමිකයන් නිර්මාණය කරන්න. මොකද අපි හිතන විදියට අතිගරු ජනාධිපතිතුමාගේ දැක්මත් විදියට මේක ශ්‍රී ලංකාව කියන්නේ knowledge exporting country එකක් වෙන්නත් ඕනේ. knowledge creating country එකක් වගේ. ඒ වගේම තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ තිබිච්ච පාඨමාලාවල දුර්වලකම් අපි හඳුනාගෙන ස්ලැෂ්කොම් ආයතනයත් සමග ඇත්තටම මම ස්තුතිවන්ත වෙන්න ඕන එතුමන්ලට මේ කොහේ හරි වාඩි වෙලා ඇති. එතුමන්ලත් එක්ක අපි පටන් ගත්ත වැඩසටහනක් එතනදී අපේ විෂය මාලාවේ තියෙන අඩුපාඩු අපි අහවර කරලා තවත් බ්‍රිජින් ප්‍රෝග්‍රෑම් එකක් කරා IT ඉන්ඩස්ට්‍රි එකට වොකේෂනල් ට්‍රේනින් වලින් IT ඉන්ඩස්ට්‍රි එකට යන්නේ නැහැ. මෙතුවක්කල් තිබිච්ච එක්ස්පීරියන්ස් එක ඒක. නමුත් ඉදිරියේදී දැන් අපි මේ වැඩසටහන ලබන 3 වෙනිදා පටන් ගන්නවා. ඉදිරියේදී අපිට හැකියාව ලැබෙයි තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයට තෘතීක හා වෘත්තීය පුහුණුව ලබන සිසුන් යොමු කරන්න. ඒ වගේම සියලුම වෘත්තීය පුහුණු අධිකාරිය සතු වැඩසටහන් වල ක්ෂේත්‍රයන් 22කටම අපි සෙක්ටර් කවුන්සිල්ස් එහෙම නැත්නම් පෞද්ගලිකාංශයත් එක්ක කතිකාවන් පවත්වන කවුන්සිල අපි නිර්මාණය කරා. ඒකට හේතුව තමයි වෘත්තීය පුහුණු අධිකාරිය තියෙන්නේ රජයේ රැකියාව උත්පාදනය කරන්න නෙමෙයි පෞද්ගලිකාංශයේ රැකියාව උත්පාදනය කරන්න. එතකොට අපි පෞද්ගලිකාංශයේ රැකියාව වලට පුහුණු ශ්‍රමිකයන් නිර්මාණය කරද්දී අපිට අවශ්‍ය වෙනවා පෞද්ගලිකාංශයේ ඉල්ලුම සැපයුම ගැන අවබෝධ කරගන්න. ඉතින් ඒ සඳහා අපි ඊටමත් සැලසුම්ගතව ඒ ක්ෂේත්‍රයට ගැලපෙන අවශ්‍ය පරිමාණයට
අපි දැන් වෘත්තිකයන් නිර්මාණය කරමින් පවතිනවා. ඒ වගේම ගරු ලේකම්තුමනි ගරු අමාත්‍යතුමනි වෘත්තීය පුහුණු අධිකාරිය සතුව හෝටල් 5ක් තියෙනවා. ඔබතුමන්ලා ඒක ගැන දැනගෙනත් ඉන්න නැතුව ඇති. ඒවා අපි වෘත්තීය පුහුණු අධිකාරිය බාර ගන්නකොට වහලා තිබුණේ කිසිම ප්‍රයෝජනයකට අරගත්තේ නැහැ. අපි අහංගම සීස්කේප් නමින් අහංගම හෝටලේ අපිට විවෘත කරන්න ලැබුණා අපිට ගිය මට මතක හැටියට ගිය ජනවාරි මාසේ. ඒ වුණාට අවාසනාවන්ත ලෙස කොවිඩ් උවදුර නාවනම් ඇත්තටම හෝටල් 5ක සාඩම්බර හිමිකරුවෙක් තමයි හෝටල් ජාලාවක සාඩම්බර හිමිකරුවෙක් වෙනවා මේ වෙනකොට වෘත්තීය පුහුණු අධිකාරිය. ඒ වගේම ඉදිරියේදී අපි කරන්න බලාපොරොත්තු වෙන දේවල් විශේෂයෙන්ම මේ රටේ ආර්ථික සංවර්ධනයට ප්‍රධාන දායකත්වයක් ලබා දෙන්න පුළුවන් ආයතනයක් තමයි වෘත්තීය පුහුණු අධිකාරිය කියන්නේ. ඉතින් ඉදිරියේදී අපි බලාපොරොත්තු වෙනවා ආයෝජන මණ්ඩලය, අපනයන සංවර්ධන මණ්ඩලය, ඒ වගේම කර්මාන්ත සංවර්ධන මණ්ඩලය සමග සාකච්ඡා පවත්වන්න. ඇත්තටම කියන්න සතුටුයි ආයෝජන මණ්ඩලයත් එක්ක අපි දැනටමත් සාකච්ඡා පවත්වලා තියෙන්නේ. මේ අධ්‍යක්ෂක ජෙනරාල්තුමත් එක්ක මම සාකච්ඡාවක් පැවැත්වුවා. ඉදිරියේදී ලංකාවේ අපනයන ආර්ථිකයට ගැලපෙන සියලුම සමාගම් වලට අපි බලාපොරොත්තු වෙනවා පුහුණු ශ්‍රමිකයන් ලබා දෙන්න ඔවුන්ගේ ඌමනාව අනුව. මොකද අපි ආයෝජන මණ්ඩලය ලබන අවුරුදු 5ට මොනවද ගේන ව්‍යාපෘති මොනවද තියෙන ඉන්ඩස්ට්‍රීස් කියලා අපි දැනගන්න ඕනේ. ඒක දැනගත්තම තමයි අපිට පෙර සූදානමකින් ඉන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ වගේම මම කලින් කිව්වා අපේ කොවිඩ් උවදුර ගැන. ඒක නිසා ගරු ලේකම්තුමනි අපිට එකවර ප්‍රවේශයයි මේ අවුරුද්දේ කරන්න ලැබුණේ. මොකද මාස 5ක් 4ක් විතර අපිට මේ මධ්‍යස්ථාන වහලා තියන්න උනා. ඉතින් අපි කල්පනා කරා මේ ඉතුරු කාල පරිච්ඡේදය තුල වෘත්තීය පුහුණු අධිකාරියේ සියලුම උපදේශක මහත්මීන්ට අවශ්‍ය යාවත් කාලීන පුහුණුව ලබා දෙන්න. මොකද ඒක සෑහෙන කාලෙකින් කෙරෙලා තිබුණේ නැහැ. ඒක නිසා අපි තීරණය කරා අවාසනාව කොහොමද වාසනාවකට හරව ගන්න කියලා. ඉදිරියේදී ඒ වගේම වෘත්තීය පුහුණු අධිකාරියේ ශක්තියක් තමයි මේ වසර 25ක් තුල ආයතනයේ සේවක මහත්මීන් සෑහෙන ප්‍රමාණයක් වසර 20ක් 23ක් 25ක් සේවය කරලා තියෙනවා. ඉතින් මේකේ අමාත්‍යතුමනි ඒක ශක්තියක් වගේම ඉදිරියට අභියෝගයක්. මොකද ඉහළ පරිපාලනයේ ඉදිරි වසර 5 තුල විශාල ප්‍රමාණයක් විශ්‍රාම ගැනීමට නියමිතයි. ඉතින් ඒ සඳහාත් අපි ට්‍රාන්සිෂන් ප්‍රෝග්‍රෑම් එකක් කරගෙන යනවා. කොහොමද අපි තරුණ කළමනාකාර මට්ටමේ ඉන්න නිලධාරීන්ව කොහොමද ඉහළ කළමනාකාර මට්ටමට ඔසවා තබන්නේ කියලා. මේ විකසිත ඉන්කියුබේටර් එක. එහෙම නැත්නම් අපි කරන්න යන බිස්නස් ඉන්කියුබේෂන් මොඩල් එක මොකද වෘත්තීය පුහුණු අධිකාරියට ඉන්කියුබේටර් එකක් කරන්න ලේකම්තුමනි අවශ්‍ය සියලුම පහසුකම් තියෙනවා. ඒ කියන්නේ අපි ගාව CNC මැෂින් එකේ ඉඳන් 3D printing වෙනකන් ඒ සියලුම දේ තියෙනවා. අපිට ඇතිතරම් ඉඩකඩ තියෙනවා. අපිට ඇතිතරම් මධ්‍යස්ථාන තියෙනවා. අපිට ඇතිතරම් රීච් එක තියෙනවා. ඉතින් ඒක සඳහා ජාතික මට්ටමේ ඉන්කියුබේටර් වැඩසටහනක් ඇත්තනම් මේක මට වාසනාව ලැබුණා අතිගරු ජනාධිපතිතුමාටත් මේක ගැන සාකච්ඡා කරන්න. ඉතින් එතුමාත් බොහොම සුබවාදීව මට කිව්වා මේක හොඳ වැඩක්. ඒක ගැන අවධානය යොමු කරන්න කියලා. ඉතින් ඒක පිළිබඳව කෙටියෙන් සාකච්ඡා කරන්න මම කැමතියි මහාචාර්ය රොහාන් මුණසිංහ මැතිතුමාටත් ආචාර්ය කෙනෙත් ද සිල්වා මැතිතුමාටත් ආරාධනා කරන්න වේදිකාවට. රොහාන් මුණසිංහ මහාචාර්යතුමනි මේ මොකද්ද මේ ඉන්කියුබේෂන් කියන්නේ ඇත්තටම? මොකද්ද ඒකේ වටිනාකම නවෝත්පාදනය මොකද්ද? ඇත්තටම වෘත්තීයමය තෘතීක අධ්‍යාපනය ලබන ශිෂ්‍යයෙක්ට උනත් මොකද්ද ඒකේ තියෙන වටිනාකම? ඔව් අද ලෝකේ විවෘත වෙලා තිනවා හැම දිනාටම. අපි තුන්වෙනි ලෝකේ වුණත් සම්පූර්ණ ලෝකෙම අපේ අත ළඟ තියෙනවා. විශේෂයෙන්ම පරිගණක තාක්ෂණය, ඉන්ටර්නෙට් එක, ඒ වගේම ඉලෙක්ට්‍රොනික ටෙක්නොලොජි එක අද ඇෆෝඩබල්. හැම කෙනෙකුටම ඔයගොල්ලෝ දැන්ටත් දන්නවා ඇති ගෙදර ළමයි පවා පොඩි ඉලෙක්ට්‍රොනික වැඩ කරනවා. ඒ තාක්ෂණ දියුණුවීමත් සමගම ඇෆෝඩබල් ඉලෙක්ට්‍රොනික්ස් හම්බෙලා තියෙනවා. ඒ වගේම ඉන්ටර්නෙට් එකෙන් හැම දෙයක්ම කොහොමද කරන්න කියලා තොරතුරු ඒ ටියුටෝරියල්ස් හැම දෙයක්ම දෙනවා. ඒක නිසා අපි දන්නවා අද උසස් පෙළ ළමයි, O level ළමයි සහ ඊට පහළ මට්ටමේ ඉඳලා නිර්මාණ කරන්න හැකියාව තියෙනවා. සහ ඒ වටපිටාව සකස් වෙලා තියෙනවා. අපිට විශ්වවිද්‍යාල පැත්තෙන් බැලුවොත් අපිට පේනවා මේ නිර්මාණවල ශීඝ්‍ර දියුණුවක් පහුගිය කාලේ ඇති වෙනවා. නමුත් එතන අර ඇකඩමික් විදිහටම යන හින්දා ප්‍රෝග්‍රෑම් එක නිර්මාණ වලට තියෙන අවකාශය පොඩ්ඩක් අඩුයි. මම හිතනවා වොකේෂනල් ට්‍රේනින් ඔතොරිටි එකට ඊට වඩා ඒ ප්‍රෙෂර් එක අඩුයි. ඒගොල්ලන්ට හෑන්ඩ්ස් ඔන් කරන්න පුළුවන්. ඒ වගේම ලංකාවේ හුඟක් ශේෂ්ඨවල ගැටලු තියෙනවා. අපිට නිර්මාණ කරණය මගින් විසඳන්න පුළුවන්. උදාහරණයක් ඇටියට
සාමාන්‍ය මිනිසුන්ගේ එදිනෙදා ජීවිතය quality of life improve කරන්න පුළුවන් සරල තාක්ෂණික මෙවලම් හදන්න ඕන කෙනෙකුට පුළුවන්. ඒකට අර we can do කියන ඒ motivation එක දීලා මඟ පෙන්නුවොත් ඕනම ශිෂ්‍ය ශිෂ්‍යාවෙකුට ඒ සඳහා දායකත්වය දක්වන්න පුළුවන්. ඒ වගේම තමයි අපේ කර්මාන්තවල ප්‍රශ්න ගණනාවක් තියෙනවා. ඒගොල්ලන්ට ලෝකයක් සමග තරඟ කරන්න අමාරු වෙලා තියෙනවා. මොකද cost of production වැඩි. labor cost එක වැඩි. speed එක අඩුයි. accuracy එක අඩුයි. මේ හැම දෙයක්ම අද අපේ තරුණ තරුණියන්ට පුළුවන් යම්කිසි දායකත්වයක් දීලා විසඳන්න පුළුවන් ප්‍රශ්න. ඊළඟට තුන්වෙනි දේ තමයි ලංකාවෙන් ලෝකෙට යන්න පුළුවන් බ්‍රෑන්ඩ්ස් මොනවාද? දැනටමත් කවුරුත් වැඩිව දන්නේ නැති වුණාට ඒ වගේ දේවල් ලංකාවේ සිද්ධ වෙනවා. විශේෂයෙන්ම උදාහරණයකට ගත්තොත් තවමත් වසර 2-3කට වඩා වයස නැති එක කම්පැනි එකක් තියෙනවා ලංකාවේ. ඒගොල්ලෝ හදනවා network traffic analysis. පරිගණක ජාලවල දත්ත data packets යනකොට ඒ packets හරියට transfer වෙනවද? ඒවල speed එක වැඩි කරන්න. මේක අධි තාක්ෂණික උපකරණ මේවා. මේ වෙනකොට රටවල් 6කට ඒගොල්ලෝ ඒවා අපනයනය කරනවා. ඒ වගේම සම්පූර්ණ ඔටෝ පයිලට්ස් ලංකාවේ හදන්න පුළුවන්. කුඩා ගුවන් යාන ස්වයංක්‍රීයව ගුවන්ගත කරවන්න පුළුවන්. ඒ ඔටෝ පයිලට්ස් ඉලෙක්ට්‍රොනික පරිපත සැලසුම්කරණය සිමියුලේට් කරලා හදන එක දක්වා ටෙස්ට් කරන එක දක්වා ඒ අය මෙතන මේ සභාවෙත් මේ වෙලාවේ ඉන්නවා. ඒ හැකියාව තියෙනවා. නමුත් අපිට අර කනෙක්ටිවිටි නැහැ, බ්‍රෑන්ඩින් නැහැ. ඕක කරගත්තු ගමන් වියදයා. සෝ මම හිතන්නේ අපිට ඒක කරන්න පුළුවන්. VT එක මැදිහත් වෙලා ඒ සියලුම අංශ එකතු කරලා කරොත් අපිට වසර කිහිපයකදී සෑහෙන ඉදිරි පියවරක් කරන්නට පුළුවන්. ඔව් මහාචාර්යතුමනි, එයයි බලාපොරොත්තුව. ආචාර්ය කෙනෙක් දෙසිල්ලා මැතිතුමාගේ මම මෙහෙම අහන්න කැමතියි. දැන් මහාචාර්ය මුණසිංහ මැතිතුමා කියපු මේ මහා නිර්මාණයේ සියල්ලම සිද්ධ වෙනවා. දැන් අපි දකිනවා මේ පාසල් විද්‍යා ප්‍රදර්ශනයකට ගියත් හිතා ගන්න බැරි නිර්මාණ අපි දකිනවා. හැබැයි ඒවට මොකද උනේ කියලා අපිට හිතා ගන්න බෑ. අපි අධ්‍යයනය කරපු හැටියට තමයි මේ ඕනම නිර්මාණයක් කමර්ෂලයිස් කරන්න. එහෙම නැත්නම් වෙළඳපොළ වෙත ගෙනියන්න ප්‍රාග්ධනය තමයි වැදගත්ම. කෙනෙක් දෙසිල්ලා මැතිතුමනි, ඔබ කියන්නකෝ අපිට පොඩ්ඩක් මේ වෙන්චර් කැපිටලිසම් ගැන, මේ ප්‍රාග්ධනය හොයාගෙන මේ වැඩසටහන ඉදිරියට ගෙනියන්න අපි බලාපොරොත්තු වෙන විදිය ගැන. Thank you, Damit. I'll try and answer that in English, if you don't mind. Thank you. So, in Sri Lanka, as Professor Rohan rightly mentioned, we have a huge problem in financing some of these great ideas that are shelved. The primary reason has been that interest rates have been always double digits, and only brief periods you have found interest rates in single digits. So the access to capital by a young person is always made more difficult. The gap where venture capital comes in to fill in is this particular gap in terms of taking risk capital, because the banking sector in Sri Lanka has a huge problem with financing risk capital on their balance sheet. This is a problem that we are addressing at Central Bank, and also through various other mechanisms, looking at how we can move away from this particular financing. If you look at the SME sector, which predominantly has a lot of small enterprises as defined by the statistics department, the definition of venture capital is people who employ employees of about 30, and in particular in the trading sector, and 75 in the services sector, and about 100 in the manufacturing sector. So that's the definition of SMEs. But more importantly, the banks fund these SMEs, and there is a huge problem in terms of looking at longer term capital formation. Now, this reason we find a fairly strong correlation in venture capital and the economic outlook of a country. So, to understand this, if there is economic activity and if there is a positive outlook, then you find people who are risk takers or risk capital
investors coming into Sri Lanka. Classic example is when you look at the 2014 data. 2014, you find a spike in interest in venture capital and IPOs. But well, if you look at 2016-17, that number has declined. So there is a direct correlation between the economic outlook and the venture capital risk-taking appetite. That's something that we have to address. Now, venture capital itself in Sri Lanka is fairly new. In fact, since 1990, there have been not many companies that have ventured into taking on this risk capital, which is sad to say, because a lot of kids have the ability to create, but the seed capital that is required and the nurturing that is required from more of the from a point of taking them to market is missing. And this is an opportunity that we have to look at going forward. Why I say that is, we have two things that have happened. One is we have seen the global pandemic shift some of the investment returns lower, but the risk appetite is slowly, gradually building up, and Sri Lanka has a good opportunity to capture and lash on to these type of investors who are looking for higher returns. So in that sense, Sri Lanka is well positioned now to look at the opportunities that come up through the lower risk profile that is out there, because in the rest of the world you find returns fairly lower than what it was. And as a result of those decline in returns, people are now in cash. There's an abundance of cash, and this cash has to be deployed. So if you look at the resurgence of Asia, Asia stands to benefit from this cash that is held in terms of venture capital and private equity firms. And that's something that we must now try to tap into. How we are going to tap into is something that we will discuss as we go on. ස්තුතියි මහාචාර්යතුමනි, ස්තුතියි ආචාර්ය කෙනෙක් ඉස්ලාම් ඇතුමනි. විකසිත සමග 26 වෙනි අවුරුද්ද අපි අභිනානයෙන් ආරම්භ කරන්නට සූදානම් වෙනවා. බොහොම ස්තුතියි.